හරි 11 වසර සිසුදරුවන් වෙනුවෙන් අපි ආරම්භ කර HTML වැඩසටහන් ක්‍රමය යටතේ මම ටියුට් එක ආයතනයේදී ලබා දුන්නා. සමහර අය ගෙනිච්චා නැති අය ඉන්නවා. ඒ අය ටියුට් එක අරගත්තම වැඩ කරන්න පහසුයි. ඒ වගේම නිවසේ සිට ඔයගලන්ට මේ වැඩ කටයුතු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ මෘදුකාංග දෙකම ඔයගලන්ගේ පරිගණක සතුව තියෙනවා. එකක් නෝට්පෑඩ්, අනිත් එක අපි ගත්තොත් වෙබ් බ්‍රවුසර් එකක් අවශ්‍යයි. Google හරි කිසියම් හෝ වෙන වෙබ් බ්‍රවුසර් එකක් හරියි. එතකොට මේ ක්‍රියාව අත්හදා බැලීමේදී ඔබට අන්තර්ජාල පහසුකම් අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ පිටුව තියෙන ඔබගේ පරිගණකය නිසා ඒ ක්‍රියාවන් මේ විදිහටම බලන්න පුළුවන් ඔබගේ පිටුව සකස් කරන ආකාරය පිළිබඳව. ඒ වගේම ඕලෙල් විෂය ධාරාවේදී පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4ක් හෝ 5ක් ඇතුළත් වෙනවා. ඒ වගේම දෙවැනි පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට ඔබට තෝරගන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක් විදිහට තමයි HTML හඳුන්වා දෙන්නේ. ඒක නිසා එකකින් ඔබට ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේකේ අන්තර්ගත වෙනවා. හැබැයි පුහුණු වීම අවශ්‍යයි. පරිගණක ඇසුරෙන් මේක කර ගැනීම අවශ්‍ය වෙනවා. දැන් එතකොට අපි කියලා දුන්නු පාඩමේ ක්‍රමවේදයට අනුව අපිට ඉස්සෙල්ලම අවශ්‍ය වෙන්නේ HTML ලේඛනයක අවශ්‍ය කරන පොදු ක්‍රියාදාමයේ ගොඩනගන කේතක අනුපිළිවෙල. ඒ අනුපිළිවෙල තමයි මේ සැකිල්ල කියලා කියනවා. අපි මේ සැකිල්ල තමයි අවශ්‍ය. එතකොට මේ සැකිල්ල ගබඩා කර ගැනීමේදී ෆයිල් save යටතේ ඔබ නිශ්චිත ෆෝල්ඩර් එකක් ඔබගේ පරිගණකය තුල නිර්මාණය කරගන්න. මම D ගබඩාව තුල දාන්නම් අලුත් ෆෝල්ඩර් එකක් 2021 වෙබ් කියලා. ඔබ කැමති ෆෝල්ඩර් එකක් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මේ ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා අපි පිටුව සඳහා නමක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් HTML පිටුවකදී අපි නමක් ලබා දෙනකොට ඕන නමක් දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි home කියලා පාවිච්චි කරනවා, නැත්නම් page කියලා පාවිච්චි කරනවා. .html save type එක ඕනනම් එතන all files කියන එක තෝරගන්න. right. ඒ වගේම encoding කියන අවස්ථාවේදී ඔබ ANSI කියන format එක තෝරගත්තොත් ඉංග්‍රීසි භාෂාව පමණක් අන්තර්ගත කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ වගේම Unicode කියන ක්‍රේත ක්‍රමය පාවිච්චි කරොත් 16B කියන එක Unicode ක්‍රමය පාවිච්චි කරොත් ඔබට ඉංග්‍රීසි භාෂාවට අමතරව තවත් භාෂාවන් අන්තර්ගත කරන්න පුළුවන් හැකියාව එනවා. right. මම save කරනවා. right. එතකොට ඔබගේ ෆෝල්ඩර් එක නැවත විවෘත කරගත්තම D ගබඩාවේ 2021 පල්ලෙහා ඇත්තේ බලන්න උඩ තියෙනවද කියලා 2021 වෙබ්. එතකොට මේ විදිහට ඔබට තමන්ගේ වෙබ් බ්‍රවුසර් එකේ අයිකන් එකෙන් ෆයිල් එක පෙන්නනවා. එතකොට මේ ෆයිල් එක අපි නැවත විවෘත කරගන්නකොට ක්‍රම දෙකකට විවෘත කරගන්න ඕනේ. එකක් මේක ඩබල් ක්ලික් කරපුවාම ඔබගේ වෙබ් පිටුව දිගහැරෙන්න ඕනේ. අපි කියනවා ඒක වෙබ් බ්‍රවුසර් එක. මම පොඩ්ඩක් කුඩා කරලා මේක පැත්තකින් තියාගන්නම්. ඒ වගේම මේක රයිට් ක්ලික් කරලා open with කියන එක යටතේ notepad එකකිනුත් විවෘත කරගන්න ඕනේ. right. එතකොට මේ කවුළු දෙකම අපිට අවශ්‍ය වෙනවා වැඩ කටයුතු කරනකොට. පැහැදිලිද දැන්? right. දැන් එතකොට අපි මුලින් සඳහන් කරා නැවත මතක් කිරීමක් විදිහට වෙබ් පිටුවක උද්ෘතය පාවිච්චි කරන්න හැටි. ටයිටල් බාර් එක. ඒතර ටයිටල් බාර් එක කියන්නේ වෙබ් පිටුවකදී මෙන්න මේ home කියලා වැටලා තියෙන කොටස. ටයිටල් බාර් එක. එහෙනම් ටයිටල් බාර් එකට අපිට ඕන කරන නමක් යොදාගන්නේ කොහොමද? දැන් මම දානවා ටයිටල් බාර් එකට this is my first web කියලා. එහෙනම් අපි notepad කේත ක්‍රමයේදී අපි ටයිටල් එක යටතේ ඒක අපි අන්තර්ගත කරනවා. first web කියලා.
හරිද? right. එහෙමනම් ඒක save කරන්න. ඒ වගේම ඔබගේ වෙබ් පිටුව තුල ඒක refresh කරලා බලන්න. right. එතකොට ඔබට පැහැදිලිව පේනවා ඒක නිරූපණය වෙනවා. දැන් මම කරනවා වගේ මේ අත්හදා බැලීම ඔබ පිළිවෙලින් අංක 90 කරගෙන යන්න. ඊළඟට අපි බැලුවේ වෙබ් පිටුව මත තම ළම ලිපිනය වගන්ති ආකාරයෙන් යෙදීම. එතකොට දැන් ලිඛිත තොරතුරු යොදන්න ඕනේ අපි බොඩි එක තුල. එතකොට මෙතනදී පෙන්වුම් කරලා තියෙනවා මම උදාහරණයක් විදිහට නිමල් පෙරේරා නම්බර 123 ස්ටේෂන් රෝඩ් හෝමගම. දැන් හැම පේලියක් කෙලවරම තියෙනවා BR පදයක්. ඒක කියන්නේ අපිට පේලි වශයෙන් අවශ්‍ය නම්. දැන් BR පදයේ යෙදුවේ නැතු වුණොත් මේක තනි පේලියකට තමයි ලියවෙන්නේ. ඒ කියන්නේ වෙබ් පිටුවකදී අපි පහළ පේලියට යන බව අඟවන්න BR පදයක් ඒ ඉහළ පේලියේ කෙලවර දැමීම අවශ්‍යයි. ඒක වගන්ති වෙන්න පුළුවන්, රූප සටහන් වලදී වෙන්න පුළුවන්, වෙනත් කරුණු වලදී වෙන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී පහළ පේලියට යන අඟවන්න නම් ඉහළ පේලියේ අවසාන කෙලවර BR පදයක් තියෙන්න ඕනේ, බ්‍රේක් එකක් තියෙන්න ඕනේ. right. දැන් අපි ඒක අත්දා බලමු මේ විදිහට බොඩි එක ඇතුලේ අපි දාමු සමන් කුමාර BR පදයක් දැම්මා. නම්බර 456 BR right. First lane. Kottawa. Right. BR. දැන් control S මගින් save කරන්න. ඔබගේ වෙබ් පිටුව refresh කරලා බලන්න. පැහැදිලිද? right. ඊළඟට අපි බැලුවේ තුන්වෙනි කාරණය විදිහට වෙබ් පිටුවක බඳ වර්ණය වෙනස් කිරීම පිළිබඳව. එතකොට වෙබ් පිටුවක බඳ වර්ණය වෙනස් කිරීමට අපි පාවිච්චි කරන උපදේශකය වන්නේ BG color. එහෙම නැත්නම් ගුණාංගය වන්නේ BG color. එතකොට ඒක යෙදෙන්න ඕනේ පිටුවට. හරි. එතකොට පිටුවේ බඳ කොටස අපි බොඩි එකේ විදිහට අපි සලකනවා. එහෙනම් බොඩි එකේ උපගුණාංගයක් අපි දානවා. එතකොට බොඩි කියන්නේ උපදේශකය, උපගුණාංගය BG color සමානයි වැලියු එක දෙන්න ඕනේ. එක්ක වර්ණයට අදාළ නම පාවිච්චි කරන්න පුළුවන්. right. එහෙම වුණොත් අපිට බලන්න රිෆ්‍රෙෂ් කරලා ප්‍රතිඵලය කොහොමද? එහෙම නැත්නම් ඔය අන්තර්ජාලය තුල පවතිනවා web colors search කරපුවම මේ colors වලට විවිධ නම් තියෙනවා. ඒකට දැන් මේ තියෙන නම් වර්ග පාවිච්චි කරන්නත් පුළුවන්. සහ හෙක්සකේතකේ පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. ඒතර හෙක්සකේතකේ පාවිච්චි කරනවා කියන්නේ මේ වර්ණ වලට අදාළ හෙක්සඩෙසිමල් වලින් කෝඩ් ක්‍රමයක් තිබෙනවා. එහෙනම් orange කියන එක orange කියලා ලියන්නත් පුළුවන්. double F A 500 විදිහට ලියන්නත් පුළුවන්. එතකොට එහෙම දෙකක් අපි පාවිච්චි කරන්නේ hash ලකුණ දාන්න ඕනේ. double F A 500. ඒකට කියනවා හෙක්සකේතකයෙන් වර්ණ යෙදීම කියලා. අපි බලමු රිෆ්‍රෙෂ් කරලා අපේ පිටුවේ ප්‍රතිඵලය. right. පැහැදිලිද? right. එතකොට මේ අනුව අපිට HTML ලේඛන යටතේ වර්ණ යොදන්න පුළුවන් උපරිම 256යි. ඒ වගේම වර්ණ මිශ්‍රණ භාවිතා කරන්න බෑ HTML භාෂා ක්‍රමයෙන්. ඒතර වර්ණ මිශ්‍රණ ඔබ වෙබ් පිටුවක දැක්කොත් ඒකට තවත් අපි භාෂා වර්ග අවශ්‍ය වෙනවා. CSS වගේ භාෂාවන් ඒක ඔයගොල්ලන්ගේ 11 වසරට නැහැ. පැහැදිලිද? හරි. අංක 4. දැන් 4 යටතේ අපි අංක යටතේ ලියන්න. පිටුව මත ප්‍රධාන මාතෘකා අනුමාතෘකා යෙදීම.
දැන් මාතෘකාවකට අපි කියන්නේ heading එක. ඒක නිසා ඒ heading එකකට අදාළ ප්‍රධාන උසුලනය යවන්නේ H. නමුත් දැන් මාතෘකා කිහිපයක් තිබෙනවා නම් අපි මේ මාතෘකා අංකණය කිරීම වැදගත්. පළවෙනි මාතෘකාව නම් H1. දැන් මම දාලා තියෙන උදාහරණේ my school. ඒතොර මේ මාතෘකාව ඉවර නම් H1 close. ඔබට තවත් මාතෘකාවක් තිබෙනවා නම් H2 grade 11 subject H2 close. දැන් හොඳින් බලන්න. දැන් මෙතනදී පහළ පේලියට යන්න කියන එක අඟවන්න අපි ඉහළ පේලියේ BR පදයක් පාවිච්චි කරලා නැහැ පේලියක. හේතුව headings වලදී BR පාවිච්චි වෙන්නේ නැහැ. ඔක විභාගෙදි වරද්ද ගන්න ඕගොල්ලෝ. ඔව්. පේලි මාතෘකාවලදී පහළ පේලියට යන එක අඟවන්න වාක්‍ය කෙලවර BR පදයක් අවශ්‍ය වෙන්නේ නැත. පැහැදිලිද? right. Control S. අපි refresh කරලා බලමු. පැහැදිලිද? right. අපි ඊළඟට යනවා පිටු පසුතලය සඳහා කැමැති රූප සටහනක් යෙදීම. දැන් අපිට ඕන නම් වෙබ් පිටුවේ පසුතලය සඳහා වර්ණ යොදලා තියෙන පසුතලයට කැමැති ටෝන් පික්චර් එකක් යොදන්න පුළුවන්. හැබැයි ඒ සඳහා අපි පළමුව කරන්න ඕන දේ තමයි ඒ යොදන්න ඕන කරන පින්තූරය ඉස්සෙල්ලා බලලා තමන්ගේ ෆෝල්ඩර් එකට ගිහිල්ලා පිටපත් කරගන්න ඕනේ. ඒතකොට දැන් කම්පියුටරේ කොහේ හරි ඔබගේ තියෙනව වෙන්න පුළුවන් පින්තූර මගේ කම්පියුටරේ නම් මට මතක හැටියට ෆොටෝ කලෙක්ෂන් එකේ අන්තර්ගත වෙනවා. හරි. දැන් මේකෙන් මොකක් හරි අපි පින්තූරයක් බැලුවම මේ විදිහට පෙන්නනවනේ පින්තූර. හරි. ඒතර මොකක් හරි ටෝන් එකක් තමයි දාන්න ඕනේ. සමහරවල් ඕන පින්තූරයක් දාන්න පුළුවන්. නමුත් අර පසුතලයේ විවිධත්වයකින් යුත් පින්තූර දානවා අඩුයි. මොකක් හරි පසුබිම් ටෝන් එකක් වගේ තීම් එකක් වගේ එකක් තමයි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. දැන් මෙන්න මේ වගේ ඒවා මේ වගේ තීම්ස් වගේ වර්ණ වලින් වෙනස් වෙච්ච ක්‍රම තමයි ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ. දැන් එහෙම පින්තූරයක් ඔබට තියෙනවා නම් ඒ පින්තූරය අපි බලලා අපි ඒක පිටපත් කරගන්න ඕනේ අපේ ෆෝල්ඩර් එක තුලට. පැහැදිලිද? right. මම මොකක් හරි පින්තූරයක් මෙතනදි තෝරගන්නම්. අපි එහෙම නැත්නම් කීපයක් තෝරගන්නත් පුළුවන්. අපි කීපයක් අරගමු. මෙයාව ගමු. මේක ගමු. මොකක් හරි තීම් එකකට ගැලපෙන ඊට වැඩි හොඳ ඒවා අන්තර්ජාලයෙන් ඔයගලන්ට හොයාගන්නත් පුළුවන්. right. copy කරගන්න control C. ඔබගේ ෆෝල්ඩර් එක ඇතුළට අර වෙබ් පිටුව දාලා තියෙන ෆෝල්ඩර් එක ඇතුළට ගිහිල්ලා paste කරගන්න. හරි. ඊට මේ පින්තූර වලට ගොඩාක් විශාල නම් තිබෙනවා. මොකද පින්තූරයක් අපි යොදනවා නම් ඒ පින්තූරයට අදාළ නම වැදගත්. ඒතකොට මේවල දිග නන්නේ තිබෙන්නේ. ඒක නිසා නම් පහසු කරගන්න ඔබට අවශ්‍ය නම් ඒක පුළුවන් මේ right click කරලා rename යටතේ මොකක් හරි කෙටි නමක් දාගන්න. අපි තුන් P1. හරි. ඒ විදිහට අපිට පින්තූර ඕන නම් rename කරලා ලේසි P2 P3 P4. හරි.
ඒ වගේම අපිට පින්තූරේ නම වගේම පින්තූරේ වර්ගෙත් වැදගත්. ෆයිල් ටයිප් එක. මොකද පින්තූරේ දාන්න නම් පින්තූරේ නමත් ඕනේ, ෆයිල් එකේ වර්ගෙත් අවශ්‍යයි, ගොනු වර්ගය. ඒතර ගොනු වර්ගේ බලන්න ඕන නම් අපිට රයිට් ක්ලික් කරලා ෆොටෝ එක ප්‍රොපර්ටිස් වලදී බලන්න පුළුවන් මේ පින්තූරයට අදාළ ගොනු වර්ගය මොකක්ද? JPG. හරිද? right. JPG. මේක රයිට් ක්ලික් කරලා බැලුවොත් right ගොනු වර්ගය මොකක්ද කියලා right PNG. හරිද? right. එහෙනම් අපේ ෆෝල්ඩර් එක ඇතුළට මේ ටික පිටපත් කරගන්න ඕනේ දාන්න. right. දැන් අපි කෝඩ් කරන තැනට යනවා. ඔව්. දැන් පින්තූරයක් අපි පසුතලයේ යොදන්න නම් මාකුරු ටිකක් ලොකු කරගන්න ඕගලන්ට මෙන්න මේ කිඩි ගොඩක් පැහැදිලිව පේන්න ඕනේ නම් ටිකක් ලොකු කරගමු. 8 20 විතර හරි. හරි. තර දැන් පසුතලයට මම පාට දාලා තියෙනවා. පසුතලයට මම පාට දාලා තියෙනවා. එහෙනම් පාට ඉවත් කරන්න ඕනේ. මොකද හේතුව දැන් පාට වෙනුවට තමයි අපි පසුතලයට පින්තූරේ දාන්නේ. ඔව්. දැන් පසුබිමට පින්තූරයක් දානකොට අපි පාවිච්චි කරන උපගුණාංගය තමයි ප්‍රොපර්ටි එක තමයි background. ස්පෙලිං හරියට දාන්න. හැබැයි එකට වචනේ සමානයි value එක දෙන්න. ද value එක කියන්නේ පින්තූරේ නමයි පින්තූරේ වර්ගයයි. අපි හිතමු p1.jpg. right. control S වලින් save කරන්න. ඔබගේ වෙබ් පිටුව refresh කරලා බලන්න. right. ඔබට පේනවා මේ වෙබ් පිටුවට අපි විශාලණය කරලා බැලුවොත් මේ වගේ මේ වගේ කොටස් කීපයකට එන්න හේතුව පින්තූරේ රෙසලූෂන් එක අඩු නම් කුඩා කොටස් වලට එනවා. දැන් ගොඩක් ඉහළ මට්ටමක තියෙන රෙසලූෂන් එකක් තියෙන පිටුවක් ෆොටෝ එකක් නම් සම්පූර්ණ පිටුව තනි ෆොටෝ එකකින් ආවරණය වෙනවා. අපි තව එකක් පාවිච්චි කරලා බලමු. ඒතකොට වෙනස් කරන්න ලේසි. P2 ආදේශ කරලා බලමු. රිෆ්‍රෙෂ් කරන්න. right. P3 දාලා බලන්න. මේ වගේ ෆොටෝ කීපයක් ආදේශ කරලා බලන්න. තනි ෆොටෝ එකක් නම් වැඩිය හොඳයි. right. මේකේ පොඩ්ඩක් විශාලණය කරලා පෙන්නනවා. හරි. ටෝන් එකක් තියෙනවා හොඳට. ඒතර පිටුවේ කොටස් ලියවෙනකොට තමයි මේ යට තියෙන දේවල් පේන්න පටන් ගන්න. හරිද? right. එහෙනම් අපි පිටුවට පසුතලයක් යොදන්න ඉගෙන ගත්තා. හරිද? right. ඒතර මේ හිස් තැන තියලා තියෙන්නේ ඒක පසුතලයේ යෙදීමේදී භාවිතා කරන්න ඕන අංග පිළිබඳව පාවිච්චි කරන්නයි. right. ඒතර පිටුවක පසුතලයේ යොදනකොට එතනට කොටස ලියන්න. ඔව්. පසුබිම් රූපය සඳහා තෝරාගත් රූප සටහන. පළමුව වෙබ් පිටුව ඇති ෆෝල්ඩරය තුලට. පළමුව වෙබ් පිටුව ඇති ෆෝල්ඩරය තුලට පිටපත් කරගන්න. එසේ පිටපත් කරගත් රූප සටහන් වල නම් හා ගොනු වර්ගය කේතක ලිවීමේදී අවශ්‍ය වේ. ඒ අනුව ගුණුවට අදාළ නාමය සහ ගුණු වර්ගය මෙලෙස ඇතුළත් විය යුතුය. මෙලෙස ඇතුළත් විය යුතු කියන එකට නෝට් එකේ තියන්න background සමානයි p3.jpg. ඒක සම්පූර්ණ වගන්තිය ගත්තොත් මේ තියෙන. හරි. right. ඊළඟට යන්න අපි අංක 6ට.
පිටු වෙන්ව යන ආකාරයෙන් තිරස් රේඛා යෙදීම. දැන් සමහරලාට වෙබ් පිටුවල යම් යම් කාරණා වෙන්වෙන්ව දක්වන්න අපිට තිරස් රේඛාවන් යොදා ගැනීම වෙනවා. ඒතර තිරස් රේඛාවක් යොදා ගන්නකොට ඒ රේඛාවක තිබෙන ගුණාංග කීපයක්. එකක් තමයි තිරස් රේඛාවේ දිගක් තිබෙනවා. ඒ වගේම තිරස් රේඛාවේ මහතක් ඇති ඝනකම සහ තිරස් රේඛාවේ වර්ණයක් ඇති. ඔය එහෙනම් මෙතනදී ලියන්න ඕන දේ තමයි කරුණු ඉස්සලා ලියන්න. ඔව්. වෙබ් පිටුවක අන්තර්ගතයන් වෙන්කර දැක්වීමට තිරස් වර්ණ රේඛා භාවිතා කෙරේ. තිරස් වර්ණ රේඛා භාවිතා කෙරේ. රේඛාවක උපගුණාංග ලෙස වරාණ තුල දාන්න දිග. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා width. ඝනකම. ඒකට අපි කියනවා size. රේඛා වර්ණය color. භාවිතා වේ. ඒ අනුව පහත උපදේශක හා ගුණාංග රේඛාවක් වෙනුවෙන් යෙදිය යුතුය. ඒක මෙතන ලියන්න ඕනේ. මම කෝඩ් එකේ ලියනවා ඉස්සෙල්ලා. ඒක බලලා එතනට සම්පූර්ණ කරන්න. අපිට දැන් රේඛාව ඕන තැනක් ඇතිනේ. කොතනටද ඕනේ කියන එක. හරි. අපි තුන් ප්‍රධාන මාතෘකා දෙකෙන් පස්සේ මට මෙතන මේ මට දාලා තියෙන පාට වලට හැටියට කැමති පාටකින් ගමු අපි ඒකට ගමු කළු පාට රේඛාවක්ම නැත්නම් නිල් පාට එකක්. හරි. එහෙනම් අපි එතනදී HR උපදේශකේ පාවිච්චි කරනවා. HR කියන්නේ horizontal ruler. ඒ කියන්නේ තිරස් රේඛාවට අවශ්‍ය කරන ටැග් එක. එහෙම නැත්නම් උසුලනය. දැන් ඒකට අපිට පාටක් ඕනේ. පාට ගන්න මොන වචනෙන්ද? color. සමානයි. අපි දාමු blue. මං ගත්තේ blue. දැන් මෙතනදිත් වර්ණය වෙනුවට ඕනනම් හෙක්සකේතකයේ වර්ණ වලින් බලලා දාන්න පුළුවන්. ස්පේස් එකක් තිබ්බා. width. පළල කොච්චරක් වගේද? දැන් පළල සාමාන්‍යයෙන් අපිට දෙනකොට වෙබ් පිටුවකදී අපිට පුළුවන් පික්සල් වලින් දෙන්න වර්ණ තිත් ප්‍රමාණය. නමුත් අපි දන්නේ නැහැ පිටුවේ දිගට කොච්චර ප්‍රමාණයක් ඕනේද කියන එක. අපිට ඕන නම් ඒක පුළුවන් ප්‍රතිශතයක් ආකාරයෙන් ලබා දෙන්න. රේඛාව පිටුවෙන් 50%ක් ගහන්න, 80%ක් ගහන්න, 100%ක් ගහන්න කියලා ලබා දෙන්න පුළුවන්. right. එහෙමනම් එතනදී අපිට HR ruler එකේ width එක මම දැනට දානවා 80%ක් ප්‍රතිශත ලකුණ. size එක දානවා අපේ ඝනකමක් ඒකට දෙමු පික්සල් වලින් දෙන්නේ 5ක් 10ක් විතර වගේ දාලා බලමු. right පික්සල් අඟල් සෙන්ටිමීටර පාවිච්චි වෙන්නේ නැහැ HTML භාෂාවේදී. right එහෙනම් මේ ටැග් එක තමයි ඔයගොල්ලන්ගේ අර නෝට් එකේ කොටුවේ අන්තර්ගත කරන්න ඕනේ. හරි නෝට් එකත් සමග. right එහෙනම් අපි ඒක සේව් කරලා බලමු අපිට ලැබෙන වෙනස්කම මොකක්ද කියන එක සැබෑ පිටුවේ. right refresh. හරි ඔබට පේනවා නිල් පාට තිරස් රේඛාවක් ලැබෙනවා. දැන් ඒක තියාගෙන ඔබ යම් යම් ගුණාංග වෙනස් කරලා අධ්‍යයනය කරලා බලන්න. right අපි සම්පූර්ණ පිටුවටම ඕනනම් 100%. control s මේක refresh කරන්න. හරි
ඒ වගේම රේඛාවේ ඝනකම අපිට වෙන්නේ දිනු කරලා බලනවාද 20ක් විතර දැම්මොත්. මොකෙන්ද මහත වැඩි වෙන්නේ? ඔබට පේනවා මහත වැඩි වෙනවා. දැන් අපි තුමු ළඟ ලස්සනට පටි දෙකක් අවශ්‍ය නම් මේ જાතිය දෙකක් ඕනේ. එහෙනම් මේක කොපි කරගත්තා. පහළ පේලියේ අපි සමහරලාට ඒක වෙන පාටක් වෙන්න පුළුවන්. අපි ගමු මෙතනට ගැලපෙන පාටක් මගේ තැඹිලි පාටනේ පසුබිම තියෙන්නේ. කහ පාට වගේ එකකුත් බලමු. yellow. right. බලන්න එතකොට පාටි දෙකක් ලස්සනට පෙන්වනවාද කියලා. ඔව්. එතකොට ඒ විදිහට අපිට පුළුවන්. එතකොට මේ කහ පාට පටිය ඔබට අවශ්‍ය වෙන තැනකට නම් ඒ වෙන් කරන යන විදිහට පෙන්වන්නට අවශ්‍ය නම් ඒ අදාළ ටැග් එක එතනින් අයින් කරලා අපි තුන් ලිපිනෙන් පහළ යෙදෙන්න ඕනේ කියලා. right. එතනට දාන්න. මේ වගේ. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පිටුව පුරා හැමතැනම හරස් ඉරි ගහන්නේ කියලා. සමහරලාට යම් කොටස් ලස්සනට වෙන් කරලා දක්වන්න අපිට මෙවැනි රේඛාවන් අවශ්‍ය වෙනවා. හරි. ඒතර අපි ඒකට කියන horizontal line. පැහැදිලිද? right. ඊළඟට අපි යනවා 7 වෙනි මාතෘකාවට. මාතෘකා පිටුව මත සම්පාත කිරීම. කියන්නේ දැන් පිටුවේ අපි ලියන මාතෘකා තමයි දැන් මෙතනදී ගත්තේ. ලියන කරුණු පිටුව මත සම්පාත කරන්න පුළුවන්. දැන් අපි වර්ඩ් වල ඉන්නකොට මේ left එකට, center එකට, right එකට justify කියලා ක්‍රියාවන් තිබෙනෝනේ. ආන්නේ ක්‍රියාවන්. අපි කොහොමද එතකොට වෙබ් පිටුවකදී මේ ක්‍රියාවන් පාවිච්චි කරන්නේ? ඒකට අපිට ප්‍රධාන ක්‍රම දෙකක් විතර වගේ තියෙනවා. මම මෙතනදී එක් ක්‍රියාවක් අපි හඳුන්වලා දෙනවා. මම ඒක මෙතන ටයිප් කරන්නම් උදහස. right. ඒකට අපි පාවිච්චි කරන්නේ සමපාත කිරීමට පාවිච්චි කරන්නේ උපගුණාංගය. ඒ කියන්නේ align. align කියන්නේ tag එකක් නෙමෙයි. align කියන්නේ ගුණාංගය. align එක සමපාත කරන්න පුළුවන් left කියලා දෙන්න පුළුවන්. හරි. මේ සම්පූර්ණ කෝඩ් එක නෙමෙයි අදහස මම ඔයාලට පෙන්නන්නේ. එහෙම නැත්නම් align එක වාට සමපාත කරන්න පුළුවන්. මේ කියන්නේ සමපාත කරන්න පුළුවන් center. එහෙම නැත්නම් align කියන tag එක පාවිච්චි කරන්න පුළුවන් ඔබට right. එහෙම නැත්නම් ඔබට align කියන එක සම්පූර්ණ justify දෙපස් කරන්න. right. එහෙනම් මේ උපගුණාංගයේ අදාළ වගන්තියකට ඇතුල් වෙන්න ඕනේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපිට මාතෘකාව නම් මැදගත කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ කියන සම්පාත කිරීම වලින් එකක් කරන්න ඕනේ නම් align tag එක අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට කාටද? අපි තුන් මාතෘකාවට. එහෙනම් උපදේශකයේ ඇතුලේ. ඔව්. H2 කියන්නේ එතකොට ප්‍රධාන මාතෘකා H1 කියන්නේ ප්‍රධාන මාතෘකාව my school align සමානයි center. right. ඒතකොට ඒක ලියන්නේ tag එක ඇතුලේ. ඒතකොට මෙතන තියෙනවා tag එක තියෙනවා, උපදේශකයේ තියෙනවා, උපගුණාංගයේ තියෙනවා, value එක තියෙනවා. දැන් බලන්න සම්පාත කරලා වෙනවද කියලා. right. අපි තුන් දැන් වෙනසකටත් එක grade 11 subjects කියන එක මට දකුණට අවශ්‍යයි. එහෙනම් මේකෙදි අපි මේ වගන්ති කොටසම ගන්න පුළුවන් control C control D හැබැයි right. තේරුණාද? එතකොට අපි අදාළ උපදේශකයේ තුල align right, align center වගේ විධාන පාවිච්චි කරලා අපිට පුළුවන් සමපාත කිරීම සිදු කරන්න. එහෙනම් සමපාත කිරීමේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් left කියන එක අපිට නිශ්චිත වශයෙන් දැනට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වමේ තමයි කොහොමද තියෙන්නේ. center, right, justify.
ජස්ටිෆයි වගේ දේවල් අපිට අවශ්‍ය වෙන්නේ ඡේදයක් වගේ දේවල් ටයිප් කරනකොට. එහෙනම් අපේ මේ කොටස තුල එන්න ඕනේ මාතෘකාවකට යොදනවා නම් H1 align left කියන එක තමයි එන්න ඕනේ. හරි. එහෙම නැත්නම් H1 center කියන අවස්ථාව වෙන්න ඕනේ. H1 align right කියන එක එන්න ඕනේ. H1 align justify. ඊළඟට අපි යනවා 8 වෙනි මාතෘකාවට. අපි තව ටිකක් කරමු. 8 වෙනි මාතෘකාව පොදුවේ සියලු අක්ෂර සඳහා ගුණාංග වෙනස් කිරීම. ඒකෙන් කියන්නේ අපි සාමාන්‍යයෙන් ඕනම වෙබ් පිටුවක තියෙන සාමාන්‍ය පොදු අක්ෂර සඳහා අකුරු සඳහා දැන් අපි මෙතන තියෙනවනේ bold, italic, underline අකුරු ලොකු කරන්න, පොඩි කරන්න, පාට දාන්න විවිධ ක්‍රියාවන් තිබෙනවනේ. ආන්නේ පොදු ක්‍රියාවන්. එතකොට ඔතනදී ඔයගොල්ලෝ ලියන නෝට් එකේදී ලියා ගන්න මාතෘකාව දාලා අංක 8 පොදුවේ සියලු අක්ෂර සඳහා ගුණාංග වෙනස් කිරීම. ඒක යටතේ ලියන්න මේ විදිහට. වෙබ් පිටුවක් මත පවතින සියලු අක්ෂර සඳහා පොදුවේ සියලු අක්ෂර සඳහා පහත කෙටි විධාන භාවිතා කළ හැකිය. පහත කෙටි විධාන භාවිතා කළ හැකිය. කෙටි විධාන කියන්නේ අගයක් නැහැ. කෙලින්ම අපිට ඕන කරන ගුණාංගෙ විතරයි. දැන් උදාහරණයක් බෝල්ඩ් කිරීමේදී අගයක් නැහැනේ, කෙලින්ම ගුණාංගෙ බෝල්ඩ්. ඉටලික් කිරීම, අන්ඩර්ලයින් කිරීම. ඒතර ගුණාංග වගේ දේවල් කියන්නේ අකුරු සයිස් කිරීම. එතකොට අකුරු වල සයිස් කියන එකටත් යන්න ඕනේ ප්‍රමාණය දෙන්නත් ඕනේ. අකුරු වල පාට. ඒතර අකුරු වල වර්ණ දාන උපගුණාංගයටත් යන්න ඕනේ වර්ණේ වැලියු එක විදිහට තෝරන්නත් ඕනේ. හරි. දැන් එහෙම තියෙන ඒවා බැලුවොත් එහෙම අපි මම නාමිකව ලිව්වොත් එහෙම අකුරු බෝල්ඩ් කිරීම. හරි. අකුරු ඉටලික් කිරීම. හරි. අන්ඩර්ලයින්. තව ගත්තොත් සුපර්ස්ක්‍රිප්ට්. සුපර්ස්ක්‍රිප්ට් කියන්නේ මෙන්න මේ දර්ශකයක් විදිහට දැක්වීම. right. සබ්ස්ක්‍රිප්ට්. තව අපි පාවිච්චි කරන්න පුළුවන් ස්මෝල්. අකුරු මදක් කුඩා කිරීම. big. අකුරු මතක් විශාල කිරීම. හරි. දැන් මේවා අපි ගත්තොත් එහෙම අපිට ෂණිකව ලබා දෙන්න පුළුවන් ගුණාංග කීපයක්. right. එතකොට ඔයගොල්ලන්ගේ නෝට් එකේ මෙන්න මේ ටික පහළට දාගන්න. ඉස්සරහින් අපි බලමු ඒකට කරන්න ඕන ක්‍රියාවන් මොනවද කියලා. අපි ඉස්සෙල්ලා විධාන ලියලා අපි අතන අත්විඳලා බලමු. දැන් යම් දෙයක් බෝල්ඩ් කරලා දක්වන්න නම් ඒ බෝල්ඩ් කරලා පෙන්වන්න ඕන එක දෙපස B අක්ෂරය පාවිච්චි වෙනවා. අපි නිකන් දැන් මේ චකුර ඒ කියන්නේ බෝල්ඩ් වෙන්න ඕන එක බෝල්ඩ් වීම අවසන් කරන්න නම් B close. හරි. ඊළඟට යම් දෙයක් ඉටලික් කරලා පෙන්වන්න නම් දැන් ඉටලික් කරනවා නම් ඒ ඉටලික් කරන වචනය හෝ වගන්තිය හෝ අකුරු දෙපස මේ විදිහට ටැග්ස් දෙක තියෙන්න ඕනේ. right. හරි ලේසි. හරි. ඒ වගේම අන්ඩර්ලයින් කරනවා නම් ඒ අන්ඩර්ලයින් කරන්න ඕන වචනේ දෙපස U ටැග් එක දැම්මා. වචනේ ලිව්වා අන්ඩර්ලයින් කරන්න ඕන ඇලයිරක් U close.
දැන් අපි ඒ ටික ඉස්සලා බලමු. මේ විදිහට කරන්න. මම ගන්නවා මේ රේඛාව ගහන්න තියෙන. හරි. එතනින් පහළ. අපි වගන්තියකින් ලියනවා මම මේ අදහසට එන්න. දැන් අපි හිතමු සාමාන්‍ය අකුරක් අපි ගැහුවම normal text. හරිද? ඒ කියන්නේ මොකක් හරි වාට වගන්තියක් ගහන්න පුළුවන්. ඒකේ අදහස දෙන්නේ සාමාන්‍ය කිසිදු වෙනසක් නැතුව කරයි කියන එකට තමයි මම normal text කියලා ගහලා තියෙන්නේ. right. refresh කරලා බැලුවම ඒක සාමාන්‍ය අක්ෂරයක් විදිහට තිරේ පෙන්නනවා. හරි. මම තිරේ පැහැදිලි වෙන්නත් එක්ක පිටුවේ තියෙන රූප සටහන අයින් කරන්න. එතකොට ඔබට ඒක පැහැදිලිව පේනවා. සුදු පසුබිමේ. දැන් අපි වෙනසක් දීලා බලමු. right. ඒ පේලියෙන් පල්ලෙහාන යන්න ඕනේ. එහෙනම් BR. අපි බලමු bold කරන්න. right. B අකුර පටන් ගත්තා. right. This is bold text. ඔය කියන්නේ මම ලිව්වේ මේ bold වෙලා තියෙන අකුරු කියන එක පෙන්වන්න. ඔයාට ඕන කරන වචනීය වගන්තියේ දෙපසට දාන්න. මේ B අකුරු දෙක දෙපැත්තට හිටන විදිහට දාන්න. right. ඒකේ ප්‍රතිඵලය බලන්න අකුරු පද වර්ණයෙන් පෙන්වනවාද බලන්න. right. එහෙනම් ඊළඟ පේලිය පහලට යන්න BR එකක් දාන්න එපයි. හරි දැන්. ඊළඟට බලමු අපි ඉටලික් කියන එක පාවිච්චි කරන්න. right. right. අකුර close. right. බලන්න මේ අකුරු ටික ඇල කරලා පෙන්නනවද කියලා. හරි. right. BR. ඊළඟට බලමු අපි අන්ඩර්ලයින් කළා. right. Yo close. right. බලන්න අකුරු අන්ඩර්ලයින් කළා පෙන්න. හරි. හරිද? right. ඊළඟට අපි බලමු. හරි අකුරු දැන් ඔබට යමල් කරලා තිබ්බා. ඒක පැහැදිලි නේ. හරි. සමහර වෙලාවට අපිට මේ කාර්යයන් තුනම එකට පාවිච්චි කරන්නත් පුළුවන්. සමහරවිට bold වෙච්චයි, italic වෙච්චයි, underline වෙච්චයි. එතකොට ඒක Tamanට ඕන විදිහට පටන් ගන්න. bold වෙන්න ඕනේ. underline වෙන්න ඕනේ. හරිද? right. ඔයාට ඕන කරන ටෙක්ස්ට් එක ටයිප් කරන්න. එතකොට U වහන්න, cross B වහන්න. එතකොට ඒකේ අර්ථය තමයි underline සහ bold කියන ක්‍රියාවන් දෙකම සහිත තත්ත්වයක්. මම රිෆ්‍රෙෂ් කරලා. අර තනි පේලියට ආවේ හේතුව උඩ පේලියේ BR එක නැති නිසා. බ්‍රේක් එකක් දාන්න. අපිට අවශ්‍ය නම් ඉටලික් කරන්නත් ඕන නම් ඉටලික් එකත් කොහෙන් හරි එකතු කරගන්න. I close. ඒ විදිහට Tamanට ඕන විදිහට මිශ්‍ර කරගන්න පුළුවන්. ඒකට විභාගෙදී මෙහෙම ටෙක්ස්ට් එක දීලානේ ඔබ ප්‍රශ්න අහන්නේ. ඒකට ඔබට දැනෙන්න ඕනේ මොනවද කරලා තියෙන්නේ ඉෆෙක්ට්ස් ටික කියන එක. හරි. ඊළඟට අපි සුපර්ස්ක්‍රිප්ට් කියන ක්‍රියාව අපි බැලුවොත් ඒකේ අදහස අපි නිකන් නෝට් එකේ ලියා ගන්න එපා. අදහස අපිට ගත්තොත් අපි 10 දෙවෙනි බලය. එතකොට මේ දෙක ඉහළට යා යුතුනේ. මේ වගේ. ඒතර මේ වගේ තොරතුරක් පෙන්නන ක්‍රමය පිළිබඳව තමයි අපි බලන්නේ. හරි. right. එතකොට
10 කියන එක අපිට සාමාන්‍ය විදිහටම ලියන්න පුළුවන්. අපි 10 වර්ගය ලියන්න ඕනේ කියලා අපිට තිරේ පේන්න වෙබ් පිටුවේ. එහෙනම් අපි 10 දානවා. දෙකනේ උඩට යන්න ඕනේ. එහෙනම් SUP. දෙක SUP close. Superscript එකේ tags දෙක වෙන්නේ SUP. right. Control S. උඩ පේලිය BR එකක් දාන්න කෙලවරට පහළ පේලිය පෙන්වන්න ඕනේ නිසා. හරි. Control S. බලමු වෙබ් පිටුවේදී ප්‍රතිඵලය. right. පැහැදිලිද? හරි. අපි උනන් තව එකක් දාමු බලන්න. first කියන එක අපි ලියමු බලන්න. එහෙනම් 1යි 1 ලියන්න පුළුවන්. SUP ST SUP close. right. 10ට එහා පැත්තෙන් පෙන්නනවා බලන්න. right. එහෙනම් අපිට සුපර්ස්ක්‍රිප්ට් ක්‍රියාව පාවිච්චි වෙන්නේ මේ ආකාරයට. එතකොට අපි නෝට් එකේ එතන දානකොට වගන්තියක් චූටියට ලියා ගන්න. දර්ශකයක් ලෙස දැක්වීම. දර්ශකයක් ලෙස දැක්වීම. උදාහරණ 10 වර්ගය ගම first. ඔය නම් 10 වර්ගයේ විදිහට පෙන්වන්න ඕන අපි කොහොමද ඒක ටයිප් කරන්නේ? 10 දැම්මා SUP tag එක 2 SUP close. හරි. ඒ වගේම first කියන එක කොහොමද ටයිප් කරන්නේ? 1 SUP දෙපැත්තට දැම්මා ST කියන එකයි උඩට යන්න ඕනේ. උඩට යන්න ඕනේ කෙනාගේ දෙපැත්තේ තමයි සුපර්ස්ක්‍රිප්ට් එක. එල ඉරක් SUP. හරි. right. එහෙනම් සබ්ස්ක්‍රිප්ට් එක යටතේ ලියන්න පාදයක් ලෙස දැක්වීම. පාදයක් ලෙස දැක්වීම. පාදයක් ලෙස දැක්වීම. වරණ තුල දාන්න. බයිනරි නම්බර් එකක් අපි ලියමු මේ විදිහට 10111 දෙකේ පාදේ. එහෙනම් දෙක පෙන්වන්නේ පහලින්නේ අපිනේ. මේක පෙන්වන්නේ පහලින්. මේ විදිහටනේ. 8 පාදේ නම් 8. 16 පාදේ නම් 16. ඒක අපි කියනවා සබ්ස්ක්‍රිප්ට්. එහෙනම් මේ වගේ දැක්මක් අපි හදන්නේ කොහොමද? right. කෝඩ් එක අපි ලියමු බලන්න මෙතන පල්ලෙහැයින්. මම BR පදයක් දාගන්නම් උඩ පේලියේ පහළ පේලියට යන්න ඕන නිසා. හරි. 1011 තව එකක් දාමු. හරි. ප්‍රශ්නයක් නැහැ. SUB සබ් වලට පාවිච්චි වෙනවා. දෙකේ පාදය SUB close. Control S. ප්‍රතිඵලය බලන්න මොකද කියලා. refresh. හරි. ඊට මෙතන පාදේ 8 කරොත් 8 පාදයෙන් පෙන්නනවා. හරි. right. දැන් ඔය විදිහට අපි ඔය විද්‍යාවේ තියෙන මූලද්‍රව්‍ය ලියන ඕනේ H2O. හරි අපි ලියමු H 2 පල්ලෙහාටනේ SUB 2 SUB close. O H2O වතුර හරි H2O CO2 අපි එහෙම ගහලා බලන්න. අපි එහයින් ගහමු. right. C
O2. O එකනේ 2 එක ඕනේ. SUB to SUB close. ඊළඟට අපි බලමු. ඒකට ඕන කරන කෝඩ් සැලැස්මක් මෙතන ටයිප් කරගන්න ඕගොල්ලෝ. 1011 SUB to SUB close. හරි. big small. ඒ කියන්නේ අකුරු මදක් කුඩා කිරීම. තියෙනවට වඩා චුට්ටක් පොඩි කරන්න. small. ඒක පොඩි කරන්න ඕන අකුරු දෙපස small tag එක පාවිච්චි කරන්න. හරි. අකුරු මදක් විශාල කරන්න. එන අකුරු දෙපස big. විශාල කරලා අකුරු පෙන්නන්න. ඒ ටික විතරක් big close. නෝට් එක ලියන්න ටික. අපි මෙතන මේක බැලුවොත් BR. හරි මම එක පෙළට කීපයක් පාවිච්චි කරන්න වෙනස තේරෙන්න. දැන් normal text එකක්. ඒක ගත්තොත් යම් ප්‍රමාණයකින් ඔබට පෙන්නනවා. ඒ පේලියම මම දාන්නම් ඊට පොඩ්ඩක් පොඩි එකක්. එහෙනම් අපිට ඒක පල්ලෙහා පේලිය විවයි කියලා ප්‍රශ්නයක් නැහැ. small. BR එකක් උඩ දාලා නැහනේ. small. small close. කොහොමද ලියන්නේ බොඩි එක ඇතුලේ හරි. බලන්න මේ අකුරු වලට පොඩ්ඩක් පොඩි. මේක තමයි සාමාන්‍ය තත්ත්වය. ස්මෝල් කිව්වොත් අකුරු මදක් කුඩා කරනවා. අවලම අකුරු මදක් විශාල කරලා big. right. big text. ඒතකොට තියෙනවට වඩා මේ සාමාන්‍ය අකුරු වලට වඩා අකුරු මදක් විශාල කරලා වෙන්නවා. දැන් ඔය ඡේදවලදී තියෙන්නේ මොකක් හරි විශේෂත්වයක් දක්වන්නේ එක්ක බෝල්ඩ් කරලා පෙන්නනවා, අන්ඩර්ලයින් කරලා පෙන්නනවා. අනිත් වගේ ක්‍රියාවන් තිබෙනවානේ. හරි දැන් ඡේද ගැන අපි ඉගෙන ගන්නකොට අපි ඒක බලමු. හරි එතකොට දැන් අපි මෙතනදී ඉගෙන ගත්තේ කෙටි ක්‍රියාදාමයන් කීපයක්. දැන් මේවල ගුණාංග මුකුත් තිබුණේ නැහැ. ඔක්කොම තිබුණේ උපදේශක විතරයි. අදාළ ක්‍රියාව ලබා ගන්න නම් ඒ උපදේශකයේ දෙපසට දානවා. ඒතොර ඒ උපදේශකයට අදාළ වන වචනය bold වෙනවා, underline වෙනවා, italic වෙනවා, superscript වෙනවා, subscript වෙනවා, small වෙනවා, big වෙනවා. හරි. දැන් සමහරලාට මේ වගේ අනුරුවක් තමයි ඔබට දෙන්නේ විභාගෙට. දීලා අහනවා මේ වගේ අනුරුව කරන්න අවශ්‍ය කරන ටැග් එක. ඒක ලියන්න පුළුවන් වෙනවා. මේ අනුරුව කරන්න ඕන ටැග් එක. කෝඩ් එක ලියලා පෙන්නන්න. මේ අනුරුවට අදාළ කෝඩ් එක ලියලා පෙන්නන්න. මේ විදිහේ වගන්ති සාමාන්‍ය කුඩා ලොකුවට පෙන්නන්න නම් කොහොමද අපි ලියන්න ඕනේ වගන්ති. මේකෙන් ඒ අවබෝධය ලබා ගන්න ඕනේ. අමාරුයි කියලා හිතන්න එපා. අමාරුයි කියලා දෙයක් නැහැ. නැවත ඒක පාර කරපුවාම අමාරු අඩු වෙනවා. තව පාරක් කරපුවම ඊටාම ලේසියෙන් කරගන්න පුළුවන්. තව පාරක් කරපුවම හොඳට මතකයි ඔබට තව කෙනෙකුට කියලා දෙන්න. පැහැදිලිද? දැන් ටියුට් එකේ නම් කොටස් ඉවරයි. ඊළඟට දාගන්න 9. අංක 9. වෙබ් පිටුවක් මත ඡේද අන්තර්ගත කිරීම. වෙබ් පිටුවක් මත ඡේද අන්තර්ගත කිරීම. ඡේද අන්තර්ගත කිරීම.
දැන් අපි කොහොමද ඡේදයක් අන්තර්ගත කරන්නේ වෙබ් පිටුවක? ඡේදයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පැරග්‍රාෆ්. ඒක නිසා ඒකේ උපදේශකය වෙන්නේ P. උපදේශකය P. ඒ කියන්නේ ඡේදයක් අපිට ලියන්න හසුරවන්න අවශ්‍ය නම් අපි P ටැග් එක පාවිච්චි කරනවා. එතකොට ඡේදේ ලියන්න ඕන තැන මම කරුණු ටිකක් අඩු කරගන්නම් මේකේ තියෙන නැත්තම් පිටුවේ හැමම තියන්නද? ඔව්. කරුණු ටිකක් අඩු කරගමු අපි. නැවතෙමු මේ ටිකට. එතකොට අපි නැත්තම් කම්ප්ලෙක්ස් වෙනවනේ ඔයගොල්ලන්ගේ ඔළුව. normal text එකේ ඉඳලා මේ දක්වා කොටස හරි. refresh. දැන් අපි ඡේදයක් යොදනවා නම් ඒකත් අයිති වෙන්නේ බොඩි එකට. එතකොට ඡේදයේ අවශ්‍ය තැන අපි ලිවීම ආරම්භ කරනවා. එහෙනම් අපි ඒකට පාවිච්චි කරන උපදේශකය P. එතකොට ඔබට ඕන කරන ඡේද කොටස මේකේ ටයිප් කරගෙන යන්න පුළුවන්. එන්ටර් කරයි කියලා පහලට පෙළියට එන්නේ නැහැ. BR එන්න ඕනේ. ඡේදයට ඕන දේවල් දානවා. ඡේදේ වැඩ කටයුතු ඉවර නම් P close. හරිනේ. එහෙනම් P සහ P close එක ඇතුලේ තමයි ඡේදේ එන්න ඕනේ. control S. අපි බලමු මේකට ඡේදේ ක්‍රියාත්මක වීම. හරි. දැන් එතනදිත් අපි තව උපගුණාංග කීපයක් පාවිච්චි කරනවා. දැන් සමහරලාට ඡේදයක් ටයිප් කරපුවම මේක ජස්ටිෆයි කරන්න ඕනේ. ලස්සනට දෙපසට සමපාත වෙන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාව අවශ්‍ය වෙනවා. දැන් වමට දකුණට මැදට කියන ඒවලුත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ align ගුණාංග පාවිච්චි කරන්න පුළුවන්. right. note එකේ ලියන්න. අපි දැන් මොකද්ද? ඡේදය අන්තර්ගත කිරීමනේ. right. මේ කැලේ ටයිප් කරලා පෙන්නන්නම් ඒ ලියන්න ඕන ටික. එහෙනම් පැරග්‍රාෆ්. එතකොට ඒකේ උපදේශක ආරම්භය P. ටයිප් කරන්න ඔබගේ පැරග්‍රාෆ් එක. ටයිප් කරලා ඉවරුණාට පස්සේ P close. හරිද? වෙන්න ඕන දේ ඔකයි. හරි. ඊට පහලින් ලියන්න. ඡේදයක් මෙලෙස අන්තර්ගත කළ පසු සමපාත කිරීමේ උපගුණාංග. සමපාත කිරීමේ උපගුණාංග. භාවිතා කළ හැකියි. ඒ සඳහා P උසුලනය සමග පහත ගුණාංග භාවිතා කළ හැක. පහත ගුණාංග භාවිතා කරන්න. ඒකට දාගන්න. එහෙනම් පැරග්‍රාෆ් එක විතරක් අපි තියන්නේ. ඒකට අපි උපගුණාංග පාවිච්චි කරනවා. align. මීට කලින් අපි ගන්නවා සමපාත කරන්න. right. සමපාත කිරීම ඔබට දාන්න පුළුවන්. ඔන්නම් center. right. ත්‍රාගේ ඡේදය ටයිප් කරලා තියෙනවා. අතරතුර ඡේදය හවර කරලා තියෙන්නේ P close. හරි. අපි ඒක මෙතනට ආදේශ කරලා බලමු. එහෙනම්
P උසවණය තුල align සමානයි center. right refresh කරලා බලන්න. වාක්‍ය දෙපසට තුලණය වෙනවා. සාමාන්‍යයෙන් ඡේදයකදී වැදගත්ම කාරණය වෙන්නේ justify දෙපස. justify බලන්න දෙපස සමපාත වෙනවද කියලා. පැහැදිලිද? එතකොට තවත් ඡේදයක් කැඩිලා තවත් ඡේදයක් තියෙනවා නම් මේ වගේ කොටසක් ආපහු ලියන්න වෙනවා. අපි તો මේකම ගත්තයි කියලා මම control C control V ඡේදේ කොටස් දෙකකට කඩලා පෙන්නන්න පුළුවන්. හරි. දැන් ওই ඡේදයන් තුලදී විභාගවලදී පෙන්නනවා සමහර දේවල් highlight කරලා සමහර දේවල් italic කරලා අන්න එතකොට ඒ උපදේශක පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ. අපි දැන් මේ මුල වචනය bold කරලා තියන්න ඕනේ. ඡේදෙ පේන්න ඕනේ. එහෙමනම් අපි මේ මුල වචනේ තියෙන තැන බැලුවා තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් ඒ වගන්තිය දෙපස මොකද්ද තියෙන්න ඕනේ? B bold කරන්න පාවිච්චි කරන්නේ B bold close. එහෙම වුණොත් ඡේදය තුලදී එක highlight කරලා පෙන්නනවා. අපි තුන් ඊළඟ වචනේ ඔයගලන්ට පෙන්වන්න කියනවා මේ වචනේ මෙන්න මේ වචන තුනම underline කරලා. එහෙනම් ඒ අදාළ කොටස බැලුවා U වචන කොටස් 3යිද 2යිද මම දන්නේ කිව්වේ. ඔව් 3 දෙපස අපි U close එක දානවා. එහෙම වුණොත් refresh කරලා පැහැදිලිද? ඒවත් බලන්න ඕනේ. ඊළඟ වචනේ අපි ඒක ටිකක් ලොකු කරලා පෙන්නන්න ඕනේ කියලා ඊට අදාළ වචනේ අපි මෙතනින් බැලුවා. right එහෙනම් big පාවිච්චි කරන්න පුළුවන්. big close. හරිද? හරි. right. එහෙනම් දැන් ඔය ආරම්භයේදී ඔය ක්‍රියාවන් ටික බලන්න පොඩ්ඩයි මම කරේ. එදා පන්ති හිටපු නැතියටත් එක මතක් වෙන්න කරේ. මම බලාපොරොත්තු වෙනවා හැමෝගෙම මේ දැන් මේ කරපු එකේ පික්චර් එකක් ඔයගලන්ට දාන්න පුළුවන් නේ. දැන් ඔයගලන්ගේ කම්පියුටර් එක ඔයගොල්ලෝ කරලා ඉවරලා මේකේ ෆොටෝ එකක් දාන්න පුළුවන් නේ ස්ක්‍රීන් එකේ. right. අරගෙන මෙන්න මේකයි සර් මම කරේ කියන එක පේන්න දාන්න. හරිද? පිටුවකට පාටක් දාලා ඡේද ජස්ටිෆයි කරලා හදලා බෝල්ඩ් කිරීම, ඉටලික් කිරීම. ඒ සියල්ල අන්තර්ගත වෙන පිටුවක් මට පේන්න දාන්න. එතකොට මම දන්නවා ඔබ කරාද නැද්ද කියන එක පිළිබඳව. හරි? right. මම ඊළඟ දවසේ තව වීඩියෝ එකක් එකතු කරන්නම්. එතකන් මේ වැඩ කටයුතු ටික මේ සතිය තුල කරන්න. අනිත් විෂයනුත් තියෙනවනේ. ටිකක් අපිට ගොඩක් වේගෙන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝත් හරියට මේක කරන්න පුළුවන් මට්ටම හදා ගැනීම තමයි වැදගත් වෙන්නේ. හරි. ඔබ ගෙදර ඉන්න නිසා මේක අනිවාර්යයෙන්ම හොඳින් කරගන්න පුළුවන්. right. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.